Indira, good morning. Indira, ඇහෙනවද මාව? Good morning, sir. Good I morning. was Shahan, good morning. Shahan. Shahan ඇහෙනවද? අනිත් කට්ටිය නේ. අපි දැන් චුට්ටක් බලමු අනිත් අයගේ participants කොහොමද කියලා. දැන් මාට පටන් ගමු. මේ මොකද දන්නේ කට්ටිය කරක් වුණා. ටයිම් එකට වැඩ කරන්න කෙනා තමයි ප්‍රශ්නේ. ෆෝන් එකේ data වලින් යනවා නම් hotspot වලින් යනවා නම් ගොඩක් දුරට signal කැඩි කැඩි ඇහෙන්න පුළුවන්. 4G router එකක් වගේ use කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේ දවස්වල කාලගුණය එච්චර හොඳ නැති නිසා ෆෝන් සිග්නල් ඒ කියන්නේ 4G සිග්නල්ස් එහෙම හරියට වැඩ කරන්නේ නැහැ. පොඩ්ඩක් ඒක හරි ගස්ස ගන්න.
තව විනාඩි 3කින් පටන් ගන්න. කට්ටිය ආවත් නැතත්. හෙලෝ හෂෙන් ලොග් වෙන්න. IT හා හරි. හෂෙන් good morning. Good morning, sir. හරි 10 මාරයි ඉන්න ටිකට අපි කරමු. හරි ඇහෙන්නේ නැති ප්‍රශ්න මොන හරි ගැටලු තිබුණොත් ඒකට හේතුව මෙන්න මේවා වෙන්න පුළුවන්. ගොඩාක් දුරට ඔයගොල්ලෝ ෆෝන් එකේ data වලින් යනවා නම් නැත්නම් ෆෝන් එක අර hotspot දාගෙන ලැප් එක use කරනවා නම් මේ දවස්වල කාලගුණය පොඩ්ඩක් අචල් නිසා ලයින් එක බ්‍රේක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක මදි හැම කැඩි කැඩි එන්නේ. ඒක නිසා මේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. රවුටර් එකකින් ලොග් වෙනවා නම් ගොඩක් දුරට පැහැදිලිව ඔයගොල්ලන්ට බලා ගන්න අහගන්න පුළුවන් වෙයි. හරි. හොඳයි. ඉස්සල්ලාම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඒ වගේම ඉදිරියේදී එන විභාගයෙන් විශිෂ්ට සාමර්ථ්‍යයන් ලබා ගන්න සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් ටික පුංචි කාලයක් තියෙන විභාගෙට. එතකොට මම අද කතා කරන්න යන්නේ ඔයගොල්ලොන්ගේ විෂය නිර්දේශයේ තියෙන තොරතුරු සංවේදන තාක්ෂණ විෂය නිර්දේශයේ තියෙන HTML එහෙම නැත්නම් hypertext markup language කියන මේ යුනිට් එක ගැන. හරි. මේකෙදි මම කතා කරන්නේ විභාගෙට අවශ්‍ය කරුණු කාරණා පමණයි. හරි. ඊට අමතරව තව කතා කරගෙන යනකොට මම සාකච්ඡා කරනවා. නමුත් විභාගයට අවශ්‍ය කරන සම්පූර්ණ ඕගොල්ලෝගේ පේපරේ ෂෙඩියුල් වෙන. නැත්නම් පේපරේ නිර්මාණය වෙනවා මේ HTML පාදක කරගෙන. එතකොට පේපරේ ආවරණය කරන ඒ HTML කොටස තමයි ඔයගොල්ලන්ට මම මෙතනදි කියන්නේ. නමුත් මේ HTML කියන එක ඇවිල්ලා විශාල
ටැග්ස් විශාල ප්‍රමාණයක් තියෙන භාෂාවක්. ඉතින් මේකේ ටැග්ස් ප්‍රමාණය දැන් මම අර W3 ස්කූල් සයිට් එකට ගිහිල්ලා මම පෙන්නනවා. ඒකෙදි දැනගන්න පුළුවන් HTML සඳහා පවතින ටැග්ස් කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියන එක. නමුත් ඒකෙන් අපි බොහෝම අති ඇඟිලි ගානට හා සමාන ටැග්ස් කීපයක් විතරයි අපි සාකච්ඡා කරන්නේ. හරි. ඊට පස්සේ මම මේ කිසිම නෝට් එකක් කියන්න මම දෙන්නේ නැහැ. මම ඉක්මනින් සාකච්ඡා කරගෙන යනවා. ඊට පස්සේ මම past papers questions වලට එනවා. ඊට පස්සේ පළාත් papers වලින් එක එක අවුරුදු වලදී ගහපු හොඳ ප්‍රශ්න කීපයක් මම එකතු කරගෙන තියෙනවා. එතකොට ඒ ප්‍රශ්න ටිකත් සාකච්ඡා කරනවා. හරි. ඒතර මොන හරි ගැටලුවක් තියෙන අය මයික් එක ඔන් කරලා මයින් අහන්න. මයික් වල මොන හරි ගැටලු තියෙනවා නම් chat එකේ මැසේජ් එකක් දාන්න. හොඳයි. පළවෙනියටම මම කියන්න ඕන මේකෙදී ඉස්සල්ලා මොකද්ද මේ HTML කියන්නේ? මොකටද මේක පාවිච්චි කරන්න කියන එක අපි දැනගන්න ඕන. හරි. HTML හැටියට අපි ගත්තොත් මම මේකේ පොඩි උදාහරණයක් හැටියට ගන්නම්. මෙහෙම. දැන් හිතන්න අපි වෙබ් පිටු දැන් HTML භාවිතා කරන්නේ මේ වෙබ් පිටු ගොඩනැගීම සඳහා. හරි. දැන් වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා තමයි HTML පාවිච්චි කරන්නේ. එතකොට HTML වෙබ් පිටුවක් සාමාන්‍ය නිර්මාණය වීම සඳහා භාවිතා වෙනවා එකක් තමයි HTML. හරි. තව එකක් තමයි CSS. අපි cascading style sheet කියලා කියනවා. ආය තව මේකට use වෙනවා PHP එක්කෝ JavaScript ඒ වගේ ස්ක්‍රිප්ට් පාවිච්චි වෙනවා. ඉතින් මේ වගේ අද අපිට දකින්න තියෙන වෙබ් අඩවියක් ගත්තොත් එහෙම මෙන්න මේ ආකාරයේ සංකලනයකින් තමයි මේ වෙබ් පිටුව නිර්මාණය වෙලා තියෙන්නේ. HTML කියලා කියන්නේ හරියට නිකන් නිවසක් නිර්මාණය කරනකොට ඒ නිවසේ සාමාන්‍යයෙන් ෆවුන්ඩේෂන් එක දාලා නිකන් බ්ලොක් ගල් බැඳලා ඉවර කරපු නිවසක්. ඒ කියන්නේ කිසිම කපරාදුවක් කරලා නැහැ. ඉතින් හරියට නිකන් අයිසින් නොකරන ලද කේක් එකක්. ඒ කියන්නේ කිසි ලස්සනක් නැහැ. ඊට පස්සේ මේ එහෙම හදාගත්ත ස්ට්‍රක්චර් එක නැත්නම් එහෙම හදාගත්ත ගොඩනගාගත්ත වෙබ් පිටුව ලස්සන කරන්න. හරියට නිකන් ගෙයක් අපි බ්ලොක් ගල් බැඳලා බිත්ති බැඳලා වහලා ගහලා ඉවරනවා. අපි මොකද්ද කරන්නේ? ඊට පස්සේ කපරාදු කරනවා, සුද තියනවා, ඊට පස්සේ කලර් වොෂ් එකක් දෙනවා, ටයිල් අල්ලනවා. හරි. ඊට පස්සේ ඔය ලෑම්ප් ෂේඩ් වගේ දේවල් ඒ වගේ සීලින් ෆෑන් වගේ ගොඩාක් දේවල් අපි භාවිතා කරලා ගේ ඩෙකරේට් කරගන්නවා. ඒ කියන්නේ අලංකරණය කරගන්නවා. ඒ වැඩේ කරගන්නේ CSS වලින්. හරි. එතකොට PHP මගින් කරන්නේ වෙබ් පිටුවක ප්‍රෝග්‍රෑමින් පැත්ත කන්ට්‍රෝල් කරනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපිට පුළුවන් වෙබ් පිටුවක් සඳහා ක්‍රමලේඛන ඇතුළත් කරන්න. ප්‍රෝග්‍රෑමින් කොටස් ඇතුළත් කරන්න පුළුවන්. හරි. ඒ සඳහා භාවිතා වන සුවිශේෂී භාෂාවක් තමයි PHP කියලා කියන්නේ. ඊට ඒ වගේම තමයි JavaScript. හරි. PHP JavaScript වගේම තව තියෙනවා. නමුත් ඕගොල්ලෝගේ විෂය නිර්දේශයේ ඔයාලගේ විෂය නිර්දේශයේ මේ CSS එහෙම නැත්නම් PHP JavaScript කියනේව නැහැ. හරි. හොඳ වෙබ්සයිට් එකක් හදන්න නම් මේ තුනම දැනගන්න ඕන. හරි. මේ තුන ගැනම හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුට ඉතා හොඳ වෙබ්සයිට් එකක් නිර්මාණය කරන්න පුළුවන්. මොකද දැන් ගොඩාක් ඔය A level විෂය නිර්දේශය තුළ මේ සියල්ලම ආවරණය වෙනවා. මේ HTML CSS PHP කියන මේ තුනම කතා කරනවා. PHP අපිට new syllabus එකට තමයි දුන්නේ. නැත්තම් HTML සහ CSS විතරයි උසස් පෙළටත් තිබුණේ. දැන් හොඳ ස්ටැක් එකක් තියෙනවා. විශේෂයෙන් වෙබ් ඩෙවලොපින් සම්බන්ධයෙන් උසස් පෙළ විෂය නිර්දේශය. නමුත් ඔයාලට මේ CSS PHP නැහැ. HTML වලත් බොහෝම පොඩි කොටසක් තමයි අපි කතා කරන්නේ. හරි. ඒක නිසා සාමාන්‍ය පෙළ වෙබ් ඩෙවලොපින් පාර්ට් එක කරලා ඒකෙන් හැබැයි හොඳ අඩිතාලමක් වැටෙනවා. ඔයාලට පුළුවන් ඒ දැනුම ඔස්සේ තවදුරටත් දැනුම සංවර්ධනය කරන ඕන තරම් YouTube channel තියෙනවා, tutorials තියෙනවා. ඒවා බලලා ඔයගොල්ලන්ට ඒ කියන්නේ ස්වයංව මේ සම්බන්ධයෙන් දැනුම එක්කාසු කරගන්න ඕන තරම් ක්‍රම සහ විදි තියෙනවා. ඒකට ඒවට තියෙන සයිට්ස් එහෙමත් මම කියනවා මොනවද කියන එක.
හොඳයි. එතකොට අපි කතා කරන්නේ HTML කියන්නේ මොකක්ද කියන එක සහ ඒ වගේම කරගන්න පුළුවන් ක්‍රියාකාරකම් මොනවද කියන එක තමයි කතා කරන්නේ. මේ සියල්ලම ඔයාලගේ පේපරේ පේපරේ නිර්මාණයේදී HTML ආවරණය වෙන කොටස් එකතු කරලා තමයි කරන්නේ. ඉතින් පේපරේට ફોකස් කරලා තමයි මම මේ පාඩම් මාලාව ගෙනියන්නේ. හරි. ඒතර මොනවාරි ගැටලු තියෙන අයට පුළුවන් මයික් එක ඔන් කරලා අහන්න. හොඳයි. එතකොට මම කිව්වා කිසිම නෝට් එකක් ලියා ගන්න දෙන්නේ නැහැ. ඔයාලට නෝට් අවශ්‍ය නම් මගේ පස්සේ ඉල්ල ගන්න පුළුවන්. මම මෙතෙන්දි කරන්නේ සම්පූර්ණ ඉස්සෙල්ලා තියරි කොටස ඉතා ඉක්මනින් සාකච්ඡා කරලා ඉවර කරනවා. ඊට පස්සේ අපි පේපර්ස් වලට යනවා. හොඳයි. පළවෙනියට මේ HTML කියන මේ අකුරු හතර පිළිබඳව අපි අවබෝධයක් ගන්නවා. HTML කියලා කියන්නේ Hypertext Markup Language. මොකද්ද Hypertext Markup Language කියන එක? එතකොට HTML භාෂාව භාවිතා කරගෙන තමයි මේ වෙබ් අඩවි නිර්මාණය කරන්නේ. හැබැයි මේක පරිගණක භාෂාවක් නෙමෙයි. පැහැදිලිව මතක තියාගන්න විභාගෙදී අහනවා බොහෝ දුරට මේක කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්ද කියලා. නෑ. මේක කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා වෙබ් අඩවි නිර්මාණය සඳහා ගොඩනගන ලද විශේෂ වූ භාෂාවක්. හරි මාකප් ටූල්ස් තමයි තියෙන්නේ. එතකොට මේකට ලැන්ග්වේජ් කියන කෑල්ල එකතු වුණාට මේක පරිගණක භාෂාවක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න පරිගණක භාෂාවක් නෙමෙයි HTML කියන්නේ. ඊළඟට තමයි මේ HTML භාෂාව. මෙන්න මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර වලට එන්න පුළුවන් HTML සම්බන්ධයෙන් ඉතිහාස කතන්දර. HTML භාෂාව හඳුන්වලා දෙන්නේ 1989 ශ්‍රීමත් ටීම් බර්නර්ස්-ලී සහ රොබර්ට් කෙලියෝ කියන දෙදෙනා. නමුත් මේ දෙන්නගෙන් මේක වැඩි දුරටත් සංවර්ධනය කරන්නේ මෙන්න මෙයා. කවුද? ශ්‍රීමත් ටීම් බර්නර්ස්-ලී. එතකොට මේක ඔයගොල්ලෝ මෙයා ගැන තවදුරටත් ඔයගොල්ලෝ දැනගෙන තියෙනවා අන්තර්ජාල පාඩමේදී. www කියන concept එක ලොවට හඳුන්වලා දෙන්නේ මේ ශ්‍රීමත් ටීම් බර්නර්ස්-ලීම තමයි. හරි? එතකොට මෙයා අද W3 school W3C කියන මෙන්න මේ ආයතනය. ඒ කියන්නේ අන්තර්ජාලය මෙහෙවන ආයතනයක් තියෙනවා. අපි අන්තර්ජාල සමාජය කියලා කියන the internet society කියලා කියනවා. නමුත් මේගොල්ලන්ට අන්තර්ජාලය අයිති නෑ. එතකොට මේ අන්තර්ජාලය මෙහෙවන සංවිධානයේ සභාපති ධූරයේ මේ හොබවනවා මේ ශ්‍රීමත් ටීම් බර්නර්ස්-ලී. ශ්‍රීමත් කියලා කියන්නේ ડોක්ටර් කියන රේට් එක. ඒක නයිට් පදවියක් එංගලන්තයෙන් දෙන්නේ. එතකොට ටීම් බර්නර්ස්-ලී කියන පුද්ගලයා භෞතික විද්‍යාඥයෙක්. ඒතකොට මේ සම්බන්ධයෙන් ඕන තරම් තොරතුරු ඕගොල්ලන්ට විකිපීඩියා එකේ හොයාගන්න පුළුවන්. හරි. එතකොට මෙයා W3C කියන ආයතනයේ සභාපති ධූරයේ මේ වෙනකොට ඒ මුලසුන දරනවා. හරි. මේ HTML භාෂාව ඔව් කියන්නේ. හෙලෝ ජීවත් වෙනවද? ඉන්න ඔව්. දැන් මෙයාට අවුරුදු 50 නේ දැන් 64ක් වගේ ඇති මම හිතන්නේ. 63ක් හෝ 4ක්. ඒ කියන්නේ මේ 1983 නේ මෙයා මේක හඳුන්වලා දෙන්නේ. ඒ කියන්නේ මේ මෑත කාලේ ලොකු කාලයක් නැහැ. අවුරුදු 30කට විතර උඩින් මෙයා තාමත් ඉන්නවා. හරි දැන් අවුරුදු 60 ගානක පුද්ගලයෙක්. ඒ වගේ තමයි HTML භාෂාව වැඩි දුරටත් දියුණු කරනු ලැබුවේ මෙන්න මේ ශ්‍රීමත් ටීම් බර්නර්ස්-ලී. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට මේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන් HTML භාෂාව භාවිතා කරගෙන ඉතා සරල සංස්කරණ මෘදුකාංග පාඨ සංස්කරණ මෘදුකාංගයක් භාවිතය. ඒ කියන්නේ notepad++ හරි ඒ වගේ මෘදුකාංග ටෙක්ස්ට් එඩිට් එකක් යූස් කරලා අපිට මේ පහසුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන්. හැබැයි මේ notepad වගේ දේවල් වල තියෙන ෆැසිලිටිස් ගොඩක් අඩුයි. ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ඉන්න අය මේ notepad notepad++ වත් මේ පාවිච්චි කරන ඒ සඳහා HTML භාෂාව ලියන්නම හදපු වෙනම softwares තියෙනවා. ඉතින් ඉස්සරහට ඒක පොඩ්ඩක් දැනගන්න පුළුවන් මොනවද ඒ කියන එක. හොඳයි. ඊළඟට තමයි ඇයි මේ වෙබ් අඩවියක් අපිට අවශ්‍ය වෙන්නේ කියන කාරණාව. මේක අහන්න පුළුවන් එක්ක රචනා ප්‍රශ්නික අනු කොටසක් හැටියට. එහෙම නැත්නම් වියෝගත රචනා කොටසේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ඉන්න පුළුවන්. එකක් තමයි තොරතුරු සංනිවේදනය. ඒක අපි කොහොමද දන්නවා? වෙබ් අඩවියකින් වෙන්නේ තොරතුරු සංනිවේදනය තමයි. ඒ වගේම තමයි වෙළඳාම, e-commerce, electronic commerce. ඒ කියන්නේ e-වෙළඳාම. ඒ කියන්නේ විද්‍යුත් වාණිජය කියලා අපි මේකද කියනවා. ඒ කියන්නේ අපි දන්නවා eBay, Amazon, Alibaba, AliExpress වගේ Ikman.lk, Daraso වගේ ඔය ඔක්කොම e-commerce platform.
e-commerce site අපි දන්නවා අද සාමාන්‍ය සාම්ප්‍රදායික වෙළඳ ක්‍රමයෙන් ඔබට ගිය වෙළඳ ක්‍රමයක් අද පවතිනවා ලෝකේ. ඒක තමයි ඉලෙක්ට්‍රොනික වෙළඳාම. එතකොට වෙළඳාම සිදු කිරීම සඳහා අනිවාර්යයෙන්ම වෙබ් අඩවි අවශ්‍ය වෙනවා. ඒ වගේම විනෝදාස්වාද. ඒක ඔයගොල්ලෝ හොඳටම දන්නවා මේ වගේ ගේම් ප්ලේ කරන්න වෙබ් අඩවි තුලින් සින්දු වලට සවන් දීම, චිත්‍රපට බැලීම වගේ බොහෝමයක් විනෝදාස්වාදයේ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රචාරණ කටයුතු අද ඇඩ්වර්ටයිසිං වලට ප්‍රධාන මාධ්‍යයක් බවට අද සාම්ප්‍රදායික මාධ්‍ය ඉක්මවා ගොස් මේ අන්තර්ජාල මාධ්‍ය භාවිතා කරන වෙබ් අඩවි මාධ්‍ය. ඉතින් මේ වගේ ප්‍රචාරණ මාධ්‍ය ඉතා ශීඝ්‍ර වශයෙන් සිදු කෙරෙන අතර අපි දන්නවා සාමාන්‍ය සාම්ප්‍රදායික ප්‍රචාරණ මාධ්‍ය තුලදී විශාල පිරිවැයක් දරන්න වෙනවා. නමුත් අඩු පිරිවැයක් තුලදී විශාල පිරිසකට තමුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේ හැකියාව අද මේ වෙබ් අඩවි නිසා ලැබිලා තියෙනවා. ඒ වගේ තමයි ප්‍රවෘත්ති බෙදා හැරීම. නිවුස්. ඔව්. අපි දන්නවා නිවුස් සයිට් ඕන තරම් තියෙනවා. ලෝකයේ එහා පැත්තේ කෙළවරේම තියෙන රටේ වෙන්නේ මොනවද කියන එක අපිට ශනිකව ඉක්මනින් දැනගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන්නේ මේ වෙබ් අඩවි නිසා. ඒ වගේම සමාජ සම්බන්ධතා ගොඩනැගීම ඒවා අපි හොඳටම දන්නවා ඔය Facebook, Instagram, Twitter, WhatsApp වගේ WhatsApp කියලා නම් ගත්තොත් ඒක ඇවිල්ලා ශනික පණිවිඩ හෝමාරු ක්‍රමයක්. නමුත් අපිට ගන්න Twitter ගන්න පුළුවන්, YouTube ගන්න පුළුවන්, ඒ වගේම Facebook වගේ ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඒක Google Plus තිබුණා දැන් නම් ඒක අයින් කරා. ඒ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒවා සමාජ සම්බන්ධතා ගොඩනැගීම සඳහා පවතින වෙබ් අඩවි. සෙව්ම අවශ්‍යතාව Google search engine. හරි ඒකත් වෙබ් අඩවියක්. හරි search engine එකක් පාවිච්චි කරන්නේ මොකටද? අන්තර්ජාලයේ තියෙන සම්පත් ඉතා ඉක්මනින් අපිට හොයාගන්න මඟ පාදලා දෙන අවස්ථාවක්. ඒකත් වෙබ් අඩවි. ඊළඟට පෞද්ගලික අවශ්‍යතාව. personal දේවල් අපිට ඉම්ප්ලිමන්ට් කරන්න ඒවා ප්‍රකාශ කරන්න මේ වෙබ් අඩවි භාවිතා කරන්න පුළුවන්. හොඳයි ඊළඟට තමයි මේ මම කිව්වා මේ වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා තියෙනවා කියලා කිව්වා සරල පාඨ සංස්කරණ. ඒවට උදාහරණ තමයි මේ Notepad, Notepad++ වගේ ඒවා. ඊට අමතරව HTML editors තියෙනවා. මේ වගේ කීපයක් Blue Griffon, CopyCup, Eclipse වගේ දේවල් ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. HTML edit. ඒ කියන්නේ HTML භාෂාව සඳහාම නිර්මාණය වෙච්ච text editors කියලා කිව්වොත් නිවැරදි. නමුත් අද මේවා පාවිච්චි කරන්නේ නැහැ. ඊට වඩා දියුණු මෙවලම් නැත්නම් මෘදුකාංග පවතිනවා. හරි. ඊළඟට සාමාන්‍ය මෙම උසුලන එහෙම නැත්නම් tags. ඔන්න මතක තියාගන්න අපි ඔය HTML භාෂාව තුළ දකින මේ tag එකක්. මේ tag එකක් පවතින මෙන්න මේ විදිහට. පේනවනේ? මේකේ අපි කියනවා මේවට markup tools කියලා කියනවා. මේ මම මෙතන රතු පාටින් කොටු කරලා පෙන්නන්න. මේවට අපි කියන්නේ markup tags. ඔය less than, greater than කියන symbols ටික. ඒතර මේ වගේ markup tags වලින් එකතු වෙලා තමයි මේ tag එකක්. නැත්නම් මේ උසුලනයක් නිර්මාණය වෙලා තියෙන උසුලනයක්. හරි? tag එකක්. එතකොට මේ විදිහට උසුලන පවතිනවා විශාල ප්‍රමාණයක් HTML වලින් නිර්මාණිත වෙබ් අඩවියක source code එක තුල. ඒ වගේ මේවා case sensitive නොවේ. මොකද්ද case sensitive නොවේ කියලා කියන්නේ? අපිට මේ tag එකක් capital වලින් සම්පූර්ණයෙන් ලියන්නත් පුළුවන්, capital simple mix කරලා ලියන්නත් පුළුවන්, නැත්නම් simple වලින්ම ලියන්නත් පුළුවන්. ඒක නිසා මතක තියාගන්න ඕන HTML භාෂාව තුළ කිසිසේත්ම මේ tags case sensitive වෙන්නේ නැහැ. අපිට කැමති විදිහට මේ HTML ලියන්න පුළුවන්. හරි? ඊළඟට තමයි HTML උසුලනේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි මූලිකාංගය, ගුණාංගය සහ අගය. මොනවද මේ මූලිකාංගය, ගුණාංගය, අගය කියන්නේ කියන එක අපි හඳුනගමු. HTML මේක ගොඩාක් දුරට විභාගෙදී අහනවා. හරි? මතක තියාගන්න මම මේ කියන සෑම වචනයක්ම වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. ගොඩාක් දුරට මෙන්න මේ වගේ කොටස් විභාගෙදී අහනවා. අපි බලමු මේ HTML උසුලනයක්. නැත්නම් මේ HTML tag එක තියෙන ප්‍රධාන කොටස් තුන. එකක් තමයි එලිමන්ට් එක. එහෙම නැත්නම් මූලිකාංගය. මූලිකාංගය. අපි කියනවා මූලිකාංගය කියලා. එතකොට මෙන්න මේ තියෙන මූලිකාංගය. හරි? ඒ කියන්නේ tag එක. උසුලනය තමයි මූලිකාංගය ලෙස හඳුනගන්නේ. ඒ වගේම මම මේ නිල් පාටින් highlight කරන්නම්. ඒක තමයි ගුණාංගය. හරි?
ඊළඟට කොළ පාටින් මම highlight කරන්නම්. ඒක තමයි අගය. හරි මේක තමයි අගය. එතකොට අපිට පුළුවන් මේ HTML tag එකකට අමතර formatting add කරන්න. නැත්නම් හැඩසව්වීම් add කරන්න පුළුවන්. හරි අමතර හැඩසව්වීම් add කරන්න පුළුවන්. දැන් බලන්න මෙතන මේ මම උදාහරණයක් මෙතන දීලා තියෙනවා. මම පාසල් සිසුවෙක්මි කියලා දර්ශනය වෙනවා වෙබ් පිටුව තුල. එතකොට අපි මේක ලියලා තියෙන්නේ font tags දෙකක් අතර. මේ තියෙන්නේ opening font tag එක closing font tag එක. අපි දන්නවා ගොඩාක් දුරට මේ HTML tags තියෙන්නේ ආරම්භක සහ අවසාන ලෙස යුගල වශයෙන් තමයි තියෙන්නේ. යුගල වශයෙන් පවතින්නේ නැති tags උත් තියෙනවා. හරි ඒ tags අපි ඉස්සරහදී කතා කරනවා. දැන්ට ඔයගොල්ලෝ මෙතනදී හඳුනා ගන්න ඕනේ මෙන්න මේක. මෙන්න මේ ගුණාංගය, මූලිකාංගය සහ අගයන් කියන්නේ මොනවද කියන එක. එතකොට දැන් මේ මම පාසල් සිසුවෙක් මේ කියන මේ වචනය නිකම් ෆොන්ට් ටැග් දෙකක් තුල නෙමෙයි ලියලා තියෙන්නේ. ඒකෙදි ඕපනින් ටැග් එකට ගුණාංගයක් ඇඩ් කරලා තියෙනවා. ඒක තමයි මේ ඉස්කෝල පොත කියන ෆොන්ට් ස්ටයිල් එක. ෆොන්ට් ටයිප් එක. හරි. එතකොට මේ ෆොන්ට් ටයිප් එක තමයි අගය. එතකොට ෆොන්ට් ටයිප් එක අපි හඳුනාගන්නේ ෆේස් කියන ගුණාංගය මගින්. ෆේස් එක. ඒ වගේ මට මේක දර්ශනය වෙන්න ඕන නිල් පාටින්. ඒක නිසා මම ඒකට පාවිච්චි කරන ගුණාංගය තමයි color කියන attribute එක. අපි ගුණාංගයට ඉංග්‍රීසියෙන් කියන attribute එකක් කියලා. color. ඒතර color කියන්නේ attribute එක. ඒ සඳහා පවර්ලා තියෙන අගය තමයි blue. හරි. එතකොට මේ එහෙනම් මේ text මෙන්න මේ කියන මම පාසල් සිසුවෙක් මේ කියන මෙන්න මේක දර්ශනය වෙන්නේ ඉස්කෝල පොත කියන ෆොන්ට් එකෙනුත් color එක blue ලෙස. හරි. එතකොට නිල් පාටින් තමයි දර්ශනය වෙන්නේ. හරි ඕක තමයි මූලිකාංගය ගුණාංගය සහ අගයන් අපි හඳුනා ගැනීම යටතේ කතා කරන්නේ. එතකොට ලේසියෙන්ම අපිට මූලිකාංගය මේ ගුණාංගය හඳුනා ගන්න පුළුවන් සමාන ලකුණේ වම් අත පැත්තේ තියෙන. බලන්න සමාන ලකුණෙන් වම් අත පැත්තේ තමයි මේ ගුණාංගය තියෙන්නේ. සමාන ලකුණෙන් වම් අත පැත්තේ. නමුත් සමාන ලකුණෙන් දකුණු අත පැත්තේ තියෙන්නේ අගය. ඒක හොයාගන්න ලේසි. යුගල උඩුකමා තුල තමයි අගය ලියන්නේ. යුගල උඩුකමා තුල තමයි අගය ලියන්නේ. එහෙනම් මේ අගය කියලා කියන්නේ ගුණාංගය සඳහා පවරන කොටස. හරි. එතකොට එහෙනම් අපිට යම් කෝඩ් එකක ගුණාංගය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. සමාන ලකුණේ වම් අත පැත්තේ තියෙන එක අපි ගුණාංගය කියලා කියනවා. සමාන ලකුණෙන් දකුණු අත පැත්තේ යුගල උඩුකමා තුල තියෙන කොටස අගය ලෙස හඳුනා ගන්න. එතකොට මූලිකාංගය කියලා කියන්නේ ටැග් එක. ටැග් එක. ඒ කියන්නේ HTML ටැග් එක තමයි මූලිකාංගය වෙන්නේ. එතකොට මෙතන බලන්න ගුණාංගයන් දෙකක් තියෙන එකක් face අනිත් එක color. එතකොට අගයන් දෙකක් තියෙනවා. face එකට අපි ඉස්කෝල පොත කියලා දීලා තියෙනවා. color එකට අගයක් ලෙස blue කියලා දීලා තියෙනවා. එතකොට ඒක තමයි අගය ලෙස පවතින්නේ. එතකොට මේක ටිකක් බලාගන්න ගොඩක් දුරට මේ පාර විභාගෙදි එන්න ඉඩ තියෙනවා. හරි දැන් මේක තව දුරටත් ඔයගොල්ලෝ ඉස්සරහදී මේක නිකම් ඔළුවට එයි තව දුරටත් අපි මේ කතා කරන සාකච්ඡා කරන කොටස් වලින්. හොඳයි ඊළඟට අපි දැනගන්න ඕන දෙයක් තමයි මේ HTML ලේඛනයක් නිර්මාණය වෙන්න අවශ්‍ය කරන ප්‍රධාන එලිමන්ට්ස් ටික. එහෙම නැත්නම් tags උසුලනයන් ටික. අනිවාර්යයෙන්ම HTML ලේඛනයක් ආරම්භ වෙන්න නම් HTML opening සහ closing tag දෙක තියෙන්න ඕනේ. එතකොට ආරම්භයේදී HTML යොදලා තියෙන්න ඕනේ. ඒ වගේම අවසානයේදී HTML close එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ close එක දාලා තියෙන විදිහ. හරි. forward slash එකක් එක්ක තමයි close tag එක ලියන්නේ හැමතිස්සෙම. ඒ වගේම මේ HTML tag දෙක අතර තමයි සියලු tag පවතින්නේ. හරි. සියලු tag පවතින්නේ. දැන් මම මේක පොඩ්ඩක් මෙතනට ගේන්නම්. මේක ටිකක් පැහැදිලි. තව විනාඩි 9කින් විතර වගේ බොහෝ දුරට log out වෙයි. ඒකට ආයෙ නැවත log වෙන්න. දැන් බලන්න HTML opening tag එක closing tag එක ඒ වගේම තමයි වෙබ් පිටුවක header කොටස නියෝජනය කරන්නේ head tag දෙකකින්. හරි head tag දෙක. ඊතර head opening head closing head opening closing දෙක අතර තියෙන title tag. හොඳට මතක තියාගන්න HTML opening closing head opening closing head opening closing දෙක අතර තියෙන title එක. හරි title tag එක. ඒ වගේම head close එකට පස්සේ තමයි body tag එක තියෙන්නේ. හරි body opening body closing. මොකද්ද මේකෙන් සිද්ධ වෙන්නේ?
දැන් බලන්න මම මෙතන අඳිනවා වෙබ් පිටුවක්. හරි. මෙතන මම පොඩි වෙබ් පිටුවක් අඳින්නම්. මේ වෙබ් පිටුව තුල අපි දන්නවා මේ උඩ තියෙන ටැබ් එක. හරි. මෙතන තියෙනවා ටැබ් එක. එතකොට මේකෙදි මෙන්න මේ කෝඩ් එක භාවිතයෙන් අපි මේකේ අවුට්පුට් එක ලිව්වොතින් ඇත්තට මේ ටයිටල් ටැග් එකේ අතර ලියන මෙන්න මේ ටෙක්ස්ට් එක ඩිස්ප්ලේ වෙන්නේ කොහෙද? ඒක ඩිස්ප්ලේ වෙන්නේ මෙන්න මෙතන. හරි? මෙන්න මේ ડોකියුමන්ට් ටයිටල් කියන මෙන්න මේ ටෙක්ස්ට් එක ඩිස්ප්ලේ වෙන්නේ ටැබ් එකේ. එහෙනම් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකට යනකොට ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ ටැබ් එකේ මොන හරි ටෙක්ස්ට් එකක් තියෙනවා නම් එහෙනම් වෙබ් පිටුවේ සෝස් කෝඩ් එකට ගිහලා බැලුවොත් ඒක ලියලා තියෙන්නේ ටයිටල් ටැග් තුල. හරි? ඒක ලියලා තියෙන්නේ ටයිටල් ටැග් තුල. ඉතින් හොඳට මතක තියාගන්න මේ විභාගෙදී අනිවාර්යයෙන්ම අහනවා කෝඩ් එකක් දීලා අසම්පූර්ණ තැන් ඔයගොල්ලන්ට පුරවන්න කියනවා. එතකොට මෙන්න මේ ડોකියුමන්ට් ටයිටල් කියන එක ලියවෙන්නේ මෙන්න මේ ටයිටල් ටැග් එක අතර. නමුත් මෙන්න මේ බොඩි සහ බොඩි ක්ලෝස් එක අතර ලියන සියලු දේවල් ලියවෙන්නේ මෙන්න මේ කොටස තුල. මේක තමයි බොඩි කොටස. වෙබ් පිටුවක බොඩි කියලා කියන්නේ මෙන්න මේ කොටස. මේ කොටස තමයි බොඩි කියන කොටස. හරි. එතකොට මේ කොටසේ තියෙනවා අපි දන්නවා රූප තියෙනවා, ඡේද තියෙන්න පුළුවන්, හයිපර්ලින්ක්ස් තියෙන්න පුළුවන්, ඊළඟට වීඩියෝ, ඔඩියෝ ඔය හැම එකක්ම තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම තියෙන්නේ බොඩි ටැග් මේ බොඩි එක ඇතුලේ. එතකොට මේක ඇතුළට එන්න නම් ඒ ටික ඒක ලියන්න ඕනේ බොඩි ඕපනින් බොඩි ක්ලෝසින් මෙන්න මේ ප්‍රධාන ටැග් දෙක අතර. හරි. එහෙනම් මේ බොඩි ඕපනින් ක්ලෝසින් ටැග් දෙක අතර ලියන සියලුම දේවල් මෙන්න මේ කොටසේ දැర్శණය වෙන අතර මේ ටයිටල් ටැග් දෙක අතර ලියන කොටස මෙන්න මේ ටැබ් එකේ දැర్శණය වෙනවා. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. හොඳයි. අපි යන් ඉස්සරහට ඒ වගේම තමයි මම කිව්වා බොහෝ දුරට මේ HTML tags යුගල වශයෙන් පවතින. හරි ආරම්භයක් සහ අවසානයක් වශයෙන් යුගල වශයෙන් පවතිනවා. හැබැයි හැම ටැග් එකක්ම එහෙම නැහැ. 10ක් විතර ගත්තම සමහර ටැග්ස් තියෙන්නේ තනියෙන් තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලන්ට යුගල නැහැ. ඒගොල්ලෝ කිසි කාගේවත් එක්ක කසාද බැඳලා නැහැ. තනියමයි ඉන්නේ. නමුත් ගොඩාක් ටැග් යාලා යුගල වශයෙන් තමයි පවතින්නේ. එතකොට යුගල දැන් බලන්න මෙතන HTML close එක, head close එක, title close එක, body close එක. හරි. එතකොට මෙතන කියලා තියෙන වෙබ් අඩවියේ browser එකේ tab එක තුල තිබෙන වචනේ title tab එක තුල ලිවිය යුතුය. ඔව්. ඒක අපි කලින් කතා කරා title tag දෙක අතර ලියන text එක display වෙන්නේ browser එකේ tab එකේ. නමුත් body එක තුල ලියන සියලු දේවල් වෙබ් අඩවියේ අන්තර්ගතය ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේ තියෙන එකට උදාහරණයක් මෙතන බලන්න මෙතන තියෙනවා ටෙක්ස්ට් එකක්. හරි මෙතන මේකට අපි කියනවා ෆ්ලෙමිකොම් අයිකන් එක කියලා. ඒක අපි සාකච්ඡා කරන්න නැහැ. මෙන්න මේක අපිට මෙතනට පොඩි අයිකන් එකක් දාගන්න පුළුවන් මේක ෆ්ලෙමිකොම් අයිකන් එක කියලා කියනවා අපි. ඉතින් මේක දාගන්න නැති ඔයගොල්ලෝන්ට ඔය ටියුටෝරියල්ස් බලලා ඉගෙන ගන්න පුළුවන්. ලොකු දේවල් නැහැ. මේවට ඉතින් ඔය CSS එකමත් ඉගෙන ගන්න ඕන. හරි. මේක ගැන මම මෙතනදී කතා කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒක දැනුම අවශ්‍ය නම් ඉස්සරහට තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන්. නමුත් මම මේ කතා කරන්නේ මෙන්න මේ ටෙක්ස්ට් එක. හරි. මෙන්න මේ ටෙක්ස්ට් එක. ඒතකොට මේ ටෙක්ස්ට් එක මෙතන ඩිස්ප්ලේ වෙන්න ඕන. මේක තමයි ටැබ් එක. ඩිස්ප්ලේ වෙන්න නම් මේක ලියලා තියෙන්න ඕනේ කොහෙද? ටයිටල් ටැග් දෙක අතර. ටයිටල් ටැග් දෙක අතර. නමුත් මෙන්න මේ ටික. දැන් මෙන්න මේ දැర్శණය වෙන මේ කොටස. මෙන්න මේ කොටස. හරි. මේ කොටස ඩිස්ප්ලේ වෙන්නේ මෙන්න මේ ටික අපි දන්නවා බොඩි ටැග් දෙක ඇතුලේ තමයි මේකට අදාළ ඉතුරු ටැග්ස් ටික දාලා තියෙන්නේ. එහෙනම් මේ බොඩි ටැග් දෙක අතර ලියපු කොටස් තමයි මේ ඩිස්ප්ලේ වෙලා තියෙන්නේ. හරි. හොඳයි. එතකොට මේ වෙබ් පිටුවක පසුබිම තමයි අපි හඳුනාගත්තේ. ඉතින් ඔය කරුණු ඔය දැනුම නැත්තම් මෙතනින් එහාට යන්න අමාරුයි. හරි. ඉතින් ඔය ඊටාත්ම ලේසි ඔයගොල්ලන්ට විභාගෙදී වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හොඳ ඒකකයක් තමයි මම නම් කියන්නේ දෙවෙනි කොටස ගත්ත ගමන් HTML ප්‍රශ්න ඉස්සෙල්ලා කරලා ඉවර කරගන්න කියලා. මොකද මේකට ඉච්චර වෙලාවක් යන්නෙත් නෑ. හැබැයි හරියට කතන්දරය දැනගන්න ඕන. ඊළඟට තමයි HTML ලේඛනයක් අපි notepad එකක් භාවිතයෙන් ලියනකොට ඒක සේව් කරන්න ඕන. අනිවාර්යයෙන් මේකට සුදුසු නමක් දෙන්න. ඊට පස්සේ .html කියලා සේව් කරන්න ඕන. හරි. එහෙම නැත්නම් ඒක වෙබ් browser එකකින් open වෙන්නේ නැහැ. මතක තියාගන්න විභාගෙදී අහන්න පුළුවන්.
HTML ලේඛනයක් තැන්පත් කිරීමේදී ඒ සඳහා ලබා දිය යුතු දිගුව වන්නේ නැත්නම් ගොනු දිගුව ෆයිල් එක්ස්ටෙන්ෂන් එක වන්නේ කුමක්ද කියලා අහන්න පුළුවන්. ඒක .html. හරි HTML කියන එක අපි දෙන්න ඕන ඩොට් එකට පස්සේ. ඩොට් එකට ඉස්සරහින් තියෙන්නේ ගොනු නාමය. මේව කතා කරලා තියෙනවා පස්වෙනි පාඩම 10 වසර. ඒ save as type එක යටතේ අපිට all file කියලා දෙන්න පුළුවන්. ඒක save කරපුවම මේක web browser icon එකක් Google Chrome නම් Chrome Explorer නම් Explorer ඔය විදිහට Mozilla Firefox නම් Mozilla Firefox ඔයගොල්ලෝ පාවිච්චි කරන default පාවිච්චි කරන web browser එකේ icon එකට change වෙනවා. හරි ඒ document එක. ඊට පස්සේ double click කරලා web browser එකකින් open කරගෙන අපි ලියලා තියෙන code එකේ output එක ගන්න පුළුවන්. හොඳයි ඊළඟට මම යනවා ඔන්න tags වලට එනවා. හරි මේ tags දැන් මේ වෙනකොට ඕගොල්ලෝ යම් තාක් දුරට මම හිතනවා මේ HTML සම්බන්ධ දැනුම ඇති කියලා. හරි. එතකොට මම තවදුරටත් ඒක polish කරන එක තමයි කරන්නේ. දැන් බලන්න මෙතන මේකේ සම්පූර්ණ tags ගැන හිතන්න යන්න එපා. මේකේ title tag එක අඩුයි මෙතන. head එකයි title එකයි. ඒක ගැන හිතන්න එපා. දැන් මම මෙතනදී කතා කරන්නේ මේ ඡේද ඇතුළත් කරන්නේ කොහොමද කියනවා. දැන් ඡේද ඇතුළත් කරන්න නම් අපි පාවිච්චි කරන්නේ p tag එක. paragraph opening paragraph close. හොඳට මතක තියාගන්න එහෙනම් මේ p tag එක නැත්නම් paragraph tag එකේ ඉන්නේ යුගල වශයෙන්. එයාට ආරම්භයක් තියෙනවා අවසානයක් තියෙනවා. එයා තනියෙන් නෙවෙයි ඉන්නේ. හරි. දැන් මේ paragraph tag එක. ඒක paragraph tag එකට ගියොත් අපි මම එන්නම් මෙන්න මේ කොටසට දැන් මේ ඔයගොල්ලන්ට HTML ඉගෙන ගන්න ලෝකේ ජනප්‍රියම සයිට් එක තමයි මේ W3 School කියන සයිට් එක. මේ තියෙන සයිට් එකේ ඔයාලට පේනවා ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා tags. හරි. tags විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි මේකෙන් කතා ඉතාමත්ම පොඩි ප්‍රමාණයක් තමයි කතා කරන්නේ. ඉතින් ඔයාලට තව මේකේ මේ tags use කරලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. හොඳයි. දැන් බලන්න මෙතන output එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක online මේ W3 School site එකෙන්ම notepad මුකුත් අවශ්‍ය නැහැ. මේකෙම ඔයගොල්ලන්ට ලියලා එහෙම නැත්නම් මේවට අපි කියන online text editor මේ text editors කියලා කියනවා. එතකොට අපිට පුළුවන් මේක online run කරන්න මෙතන. ඒතකොට මේ තියෙන code එක ඔයාලට පේනවා මෙතන code එකේදී Lawrence Ipsum කියලා පටන් ගන්නවා ඡේදයක්. මේ Lawrence Ipsum කියලා කියන්නේ dummy text. හරි. මේවා site වල තියෙනවා ගන්න ඔය සාමාන්‍ය site develop කරනකොට අපිට අන්තර්ගතයන් දන්නේ නැතිනම් මේ dummy text use කරන්න පුළුවන්. හරි. ඒ dummy text වර්ගයක් තමයි Lawrence Ipsum කියන මේ site එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඔය ගොඩක් ඩෙවලොපින් වලදී මේ ටෙක්ස්ට් මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට බලන්න මේ පළවෙනි ඡේදයේ opening pt තියෙනවා. ඒ වගේම මෙතන close p එක තියෙනවා. හරි. ඒතකොට මේක අපි run කරපුවම මෙතනින් මේකේ output එක තමයි මෙතන තියෙන්නේ. ඔයාලට පේනවා මේකේ ඡේදයක් ආකාරයට තමයි තියෙන්නේ. හරි. ඡේදයක් ආකාරයට තියෙන්නේ. ඒ වගේම මෙතන ඡේද දෙකක් තියෙනවා. බලන්න. මෙතන නැවත p එකක් පවත්වාගෙන මේ තව p tag එකකින් paragraph එකක් open කරලා තියෙනවා. දැන් ඔයාලට පේනවා මේ paragraph දෙක අතර space එකක් තියෙනවා. හරි. හොඳට මතක තියාගන්න paragraph tag use කරලා අපි ලියනකොට අනිවාර්යයෙන්ම එයා ඊළඟ paragraph එකේදී line එකක් හිස්ව තබා ගන්න. හරි. දැන් මේක ඕනනම් මට උඩට ගන්න පුළුවන්. හරි. දැන් ඔන්න මම එකට කරා. දැන් මෙතන paragraph දෙකක් තියෙනවා. ඔයාලට පේනවා මෙතන මේ paragraph පළවෙනි එක පටන් ගන්නවා. මෙතන close වෙනවා පළවෙනි එක. දෙවෙනි එක පටන් ගන්නවා. දෙවෙනි paragraph එක close වෙනවා. හැබැයි තව චුට්ටකින් ඔන්න log out එකේ ඒක log වෙන්න ටක් ගාලා දැන් මේක run කරොත් ඔයාලට පේනවා ඒත් අර විදිහටම තමයි තියෙන්නේ. මේ space එකක් එයා පවත්වාගෙන යනවා. මම code එක වෙනස් කරා කියලා code එක එකට වෙලා